තෙරුවන් සරණයි. ආයුබෝවන්. දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ සඳහා පවත්වනු ලබන සාකච්ඡා මාලාව අපි අද දවසේ ඉඳලා සාකච්ඡා කරන්නට අදහස් කරන්නට යෙදුණා. මුලින්ම අද දවසේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා දහම් පාසල් අවසාන විභාගයේ සඳහා 2018-2019 අවුරුද්දේ ලැබිලා තියෙන ප්‍රශ්න පත්‍රයට අදාළ සාකච්ඡාවක් සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ සාකච්ඡාවේදී විශේෂයෙන් අපි අවධානයට යොමු කරන්නට බලාපොරොත්තු වෙන්නේ දහම් පාසල් අවසාන විභාගයේ 2019 අවුරුද්දේ 2018-2019 අවුරුද්දේ පළවෙනි කොටසේ ඇවිල්ලා තියෙන ප්‍රශ්න වලට තමයි අවධානය යොමු කරන්නට අදහස් කරන්නේ, කල්පනා කරන්නේ. අපි බලමු පළවෙනියටම මොනවද තියෙන ප්‍රශ්න කියලා. දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ පළවෙනිට උපදෙස් ලැබෙනවා. මෙම ප්‍රශ්න පත්‍රය කොටස් 3කින් සමන්විතයි. යටත් පිරිසෙන් එක් කොටසකින් එක් ප්‍රශ්නයක්වත් ඇතුළත් වනසේ තෝරාගෙන ප්‍රශ්න 5කට පමණක් පිළිතුරු සපයන්නට කියලා තමයි උපදෙස් ලැබෙන්නේ. ප්‍රශ්න පත්‍රයේ කාලය පැය 3යි ලැබෙන්නේ. කාලය පැය 3ක් ඇතුළත මේ සාකච්ඡාව මේ ප්‍රශ්න පත්‍රය සඳහා පිළිතුරු ලිවීම සිදු කළ යුතු වෙනවා. කොටස් 3ටම අදාළ ප්‍රශ්න මෙතනදී අපි කතා කරන්නේ නැහැ. පළවෙනි කොටසේ තියෙනවා ප්‍රශ්න 3ක්. ඒ ප්‍රශ්න 3 විශේෂයෙන්ම ඉදිරිපත් වෙන්නේ පළවෙනි කොටසේ පොතේ පළවෙනි කොටස ಭಾರತೀಯ පසුබිම. බුද්ධ කාලීන ಭಾರತೀಯ පසුබිම සම්බන්ධයෙන් අංශ කිහිපයක් යටතේ කතා කරලා තියෙන්නේ. සමාජීය පසුබිම, ඊළඟට දේශපාලනික පසුබිම, ආර්ථිකමය පසුබිම, ආගමික පසුබිම කියලා තේමා 4ක් යටතේ කතා කරලා තියෙනවා. ඒ තේමා 4න් හැම අවුරුද්දකම අපිට දකින්න ලැබෙන විශේෂ කාරණාවක් තියෙනවා. ඒ තමයි පාඩම් 3කින් තමයි ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන්නේ. ප්‍රශ්න 3යි පළවෙනි කොටසට ඇතුළත් වෙන්නේ. ඒ කොටස් 3ේදී එක පාඩමකට අදාළව සමහර අවුරුදුවල ප්‍රශ්න ඉදිරිපත් වෙලා නැහැ. ඉතින් අපි බලමු පළවෙනි ප්‍රශ්නය. මහා බ්‍රහ්මයා විසින් සතර වර්ණය මවන ලද ස්වකීය ශරීරයේ ස්ථාන 4 ලියා දක්වන්නට කියලා කියන්නේ. මේක සඳහන් වෙන්නේ පළවෙනි පාඩමේ පළවෙනි පිටුවේ. මේ සම්බන්ධව දැක්වෙනවා ශ්ලෝකයත් එක්කම මහා බ්‍රහ්මයා විසින් තමන්ගේ ශරීරයේ ස්ථාන වලින් කොහොමද නිර්මාණය කරේ, ලෝකේ නිර්මාණය කළේ, ලෝකේ සත්වයෝ එක එක වර්ණ නිර්මාණය කළේ කොහොමද කියන එක ගැන ඒ පාඩමේදී සඳහන් වෙලා තියෙනවා, සඳහන් කරලා තියෙනවා. අපි බලමු ඊළඟ ප්‍රශ්නයත් ඊට පස්සේ පිළිතුරු බලමු. බ්‍රාහ්මණ ධර්මයට අනුව පුද්ගල ජීවිතයේ චතුර් ආශ්‍රම ධර්ම නම් කරන්න. දෙවැනි ප්‍රශ්නේ. තුන්වෙනි ප්‍රශ්නේ ශාස්ත්‍රීය වර්ණයට හිමි ස්වධර්ම කෙටියෙන් විස්තර කරන්නට කියන ප්‍රශ්නය. ඊළඟට 4වෙනි ප්‍රශ්නය චතුර් ආශ්‍රම ධර්ම බ්‍රාහ්මණ ආගමේ අධිකාරියට වඩා
සැලසුම් සහගත ජීවිතයක අවශ්‍යතාව කියා දෙන්නට යොදාගත් ඉගැන්වීමකි විචාරයට ලක් කරන්න කියන ප්‍රශ්නය 4 වෙනි ප්‍රශ්නය. අපි පළවෙනියටම මේ ප්‍රශ්න 4ට පිළිතුරු මොනවද කියලා බලමු. පළවෙනියටම අපි බලමු පළවෙනි පාඩම. පළවෙනි පාඩමේ අපි මේ වෙද්දිත් මේ කොටස් සාකච්ඡා කරලා තියෙනවා. ඔව්. මෙන්න මේ ශ්ලෝකයෙන් තමයි කියවිලා තියෙන්නේ. බ්‍රාහ්මනෝස්ය මුකමාසීත් බාහු රාජන්‍යः කෘතः ඌරු තදත්තිය යත් වෛශ්‍ය පද්භ්‍යාන් සුද්‍රෝ අජායත. මේ ශ්ලෝකයට අනුව දක්වලා තියෙනවා මහා බ්‍රහ්මයාගේ මුඛයෙන් බමුණු බ්‍රාහ්මනෝස්ය මුකමාසීත්. ප්‍රශ්නය සඳහා පිළිතුරු කෙටියෙන් තමයි අපිට පිළිතුරු දක්වන්නට තියෙන්නේ. ලකුණු 4ක ප්‍රශ්නයක් නිසා කරුණු වශයෙන් කරුණු 4 දැක්වීම පමණයි තියෙන්නේ. ඊළඟට බාහුවෙන් ශාස්ත්‍රීය වර්ණේ බිහි කළා, ශාස්ත්‍රීය වර්ණේ ඇති කළා කියන අදහස. බාහු රාජන්‍යः කෘතः. බාහු රාජන්‍යः කෘතः. ඊළඟට 4 වෙනි 3 වෙනි වර්ණය කලවයෙන් වෛශ්‍යයෝ උපන්හ ඌරු තදත්තිය යත් වෛශ්‍ය. කලවයෙන් වෛශ්‍යයන් බිහි වුණා, බිහි කළා කියන අදහස. දෙපතුලින් සුද්‍රයෝ පහළ වුණා. පද්භ්‍යාන් සුද්‍රෝ අජායත. පද්භ්‍යාන් සුද්‍රෝ අජායත කියන්නේ දෙපතුලින් යටිපතුල් වලින් තමයි සුද්‍ර කියන වර්ණය බිහි කළේ, ඇති කළේ කියලා කියන්නේ. එහෙනම් අපි කෙටියෙන් දක්වන්නට ඕන මේ ශ්ලෝක පාඨය අවශ්‍යයි කියලා අපි හිතන්නේ නැහැ. කරුණු වශයෙන් දක්වන්නට කියලායි කියන්නේ. මහා බ්‍රහ්මයා විසින් 4 වර්ණයේ මවන ලද ස්වකීය ශරීරයේ ස්ථාන 4 ලියා දක්වන්නට කියලා කියන්නේ. එතකොට අපිට කෙටියෙන් පිළිතුරු ලබා දෙන්නට පුළුවන්. බ්‍රහ්මයාගේ මුඛයෙන් බමුණන් මහා බ්‍රහ්මයාගේ මුඛයෙන්. බමුණන් මහා බ්‍රහ්මයාගේ මුඛයෙන්. ඊළඟට බාහුවෙන් ශාස්ත්‍රියෝ. බාහුව වලින් ශාස්ත්‍රියෝ. ඒ විදිහට ලිව්වොත් පිළිතුර පැහැදිලි. ඒ නිසා ඒ විදිහට ලියන්නට පුළුවන්. කලවයෙන් වෛශ්‍යෝ. ඊළඟට දෙපතුලින් සුද්‍රයෝ. ඒ විදිහට පිළිතුරු දක්වන්නට පුළුවන්. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නය. බ්‍රාහ්මණ වර්ණයට අනුව පුද්ගල ජීවිතයේ චතුර් ආශ්‍රම ධර්ම නම් කරන්න. බ්‍රාහ්මණ ඉගැන්වීමට අනුව ආශ්‍රම ධර්ම තවත් ප්‍රධාන එක ඉගැන්වීමක් තමයි බ්‍රාහ්මණ ඉගැන්වීමේ තියෙන ආශ්‍රම ධර්ම කියන ඉගැන්වීම. එතකොට මේ ආශ්‍රම ධර්ම කියන කොටසත් මේ පාඩමේදීම සාකච්ඡා කරලා තියෙනවා. මේ පාඩමේදීම ආශ්‍රම ධර්ම කියලා කොටසක් වෙනමම දක්වලා තියෙනවා 5 වෙනි පිටුවේ. බ්‍රාහ්මණ ධර්මයට අනුව පුද්ගල ජීවිතයේ චතුර් ආශ්‍රම ධර්ම නම් කරන්නට කියන ප්‍රශ්නය. ආශ්‍රම ධර්ම. ආශ්‍රම ධර්ම 4ක් තියෙනවා. ඒ ආශ්‍රම ධර්ම ගැන පාඩමේ සඳහන් වෙලා තියෙනවා. අපි බලමු පාඩමේ කොහොමද සඳහන් වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ විශේෂ දෙයක් මම ඔබට මතක් කරන්නම්. ප්‍රශ්න ගොඩක් වෙලාවට ඉදිරිපත් වෙන්නේ පොතේ තියෙන තොරතුරු වලට අදාළවම. සමහර අවස්ථාවලදී දකින්නට පුළුවන් පුංචි පුංචි වෙනස්කම් සහිතව අපිට තොරතුරු ඉදිරිපත් කරන්නට වෙන අවස්ථාවන් තියෙනවා. ආශ්‍රම ධර්ම. බ්‍රහ්මචාරී අවදිය, බ්‍රහ්මචාරී, ඊළඟට චතුරාශ්‍රම ධර්මවල දෙවනි ආශ්‍රම ධර්මය ගැන ඊට පස්සේ සඳහන් වෙනවා ගෘහස්ත, බ්‍රහ්මචාරී ගෘහස්ත, ඊළඟට වානප්‍රස්ත වනගත වීමේ අවස්ථාව, ඊළඟට පොතේ සඳහන් වෙනවා මේ තොරතුරු සන්න්‍යාසි කියන අවධිය. ආශ්‍රම ධර්ම. බ්‍රහ්මචාරී ගෘහස්ත වානප්‍රස්ත සන්න්‍යාසි චතුර් ආශ්‍රම ධර්ම. ආශ්‍රම ධර්ම. එහෙනම් ප්‍රශ්නේ අපි ආයෙත් බලමු. ප්‍රශ්නෙන් මොකක්ද කියන්නේ කියලා. බ්‍රාහ්මණ ධර්මයට අනුව පුද්ගල ජීවිතයේ චතුර් ආශ්‍රම ධර්ම නම් කරන්න.
අපිට තියෙන්නේ චතුරාශ්‍රම ධර්ම නම් කරන්නට ලකුණු 4ක් ලැබෙනවා. පළවෙනි ප්‍රශ්නයේදීත් ලකුණු 4ක් ලැබෙන්නේ. මේ ප්‍රශ්නයේදීත් ලකුණු 4ක් ලැබෙන්නේ. බ්‍රාහ්මණ ධර්මයට අනුව පුද්ගල ජීවිතයේ චතුර් ආශ්‍රම ධර්ම නම් කරන්න කියලා තමයි කියන්නේ. චතුර් ආශ්‍රම ධර්ම නම් කරන්න. මොනවද? බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ත, සන්‍යාසී. ඒ වගේම තමයි මම විශේෂ තවත් කාරණාවක් ඔබට සිහිපත් කරන්නම්. හැම අවුරුද්දකම වගේ පළවෙනි පාඩමට අදාළ ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා. බ්‍රාහ්මණික ඉගැන්වීම එහෙම නැත්නම් ಭಾರತೀಯ සමාජ පසුබිම කොයි වගේ තත්වයකද පැවතුනේ කියන එක ගැන අවධානය යොමු කරමින් අනිවාර්යෙන් ප්‍රශ්නයක් ඉදිරිපත් වෙනවා පළවෙනි පාඩම ඇසුරින්. ඒ නිසා පළවෙනි පාඩම විශේෂයි. ඊළඟට පළවෙනි කොටසේදී අතහැරෙන පාඩම් එක වර්ෂයක් ඇර ඊළඟ වර්ෂයේ වගේ ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙන පාඩම් මොනවද කියලා ඔබට මම තවත් වර්ෂවල ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනකොට පැහැදිලි කරන්නම්. එහෙනම් බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ත, සන්‍යාසී කියලා නම් කිරීම තමයි අපි මෙතනදී සිද්ධ කරන්නට ඕන. මෙතන කියනවා ආශ්‍රම ධර්ම නම් කරන්නට කියලා. ඒ වගේ වෙලාවකදී ආශ්‍රම ධර්ම පිළිබඳව විස්තර කරන්නට, පැහැදිලි කරන්නට, සටහන් ලියන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ ශාස්ත්‍රීය වර්ණයට හිමි ස්වධර්ම කෙටියෙන් විස්තර කරන්න. ශාස්ත්‍රීය වර්ණයට හිමි ස්වධර්ම කෙටියෙන් විස්තර කරන්න. අන්න ඒ වගේ ප්‍රශ්නයකදී අපිට පුළුවන්කම තියෙනවා තරමක විස්තරයක් සහිතව තොරතුරු ඉදිරිපත් කරන්නට. සමාජ විෂමතා කියන අනුමාතෘකාව යටතේ මේ සම්බන්ධව තොරතුරු දැක්වෙනවා. ශාස්ත්‍රීය වර්ණයට හිමි ස්වධර්ම. ශාස්ත්‍රීය වර්ණය සම්බන්ධයෙන් අවසානම තුන්වෙනි පිටුවේ අවසානම ඡේදයේ ඉඳලා පටන් අරගෙන තියෙනවා. සමාජයේ දෙවැනි තැන හිමි වූයේ ශාස්ත්‍රීය වංශිකයටයි. මුල් යුගයේදී ආර්යයන් හා අනාර්යයන් අතර හටගත් යුද්ධ අවසන් වූ පසු සංවිධානයේ වෙමින් පැවති සමාජය තුළ නීතියත් සාමයත් රැකගෙන යෑමේ අවශ්‍යතාවයක් මතුවුණා. ඒ අනුව ශාස්ත්‍රීය කියන වර්ණය ඇති වුණා කියලා පාඩමෙන් සඳහන් වෙනවා. ශාස්ත්‍රීය කියන වර්ණයට අදාළ තොරතුරු තියෙන කොටසට අපි අවධානය යොමු කරමු. ශාස්ත්‍රීය වර්ණය නීති යන පනත් පැනවීම, ඒවා ක්‍රියාවට නැංවීම, ඒ වගේ ඉගැන්වීම. අපි බලමු මුල ඉඳලම මොනවද කියලා තියෙන්නේ කියලා. මුල්ම යුගයේදී ආර්යයන් හා අනාර්යයන් අතර යුද්ධ ඇති වුණා. ඒ කියන්නේ මධ්‍ය ආසියාවේ ඉඳලා ඉන්දියාවට පැමිණිච්ච අය තමයි ආර්යෝ විදිහට හඳුන්වන්නට යෙදුනේ. ඉන්දියාවේ ඒ වෙනකොටත් හිටපු කළු ජාතිකයන් තමයි අනාර්යයන් විදිහට ක්‍රියා කරලා තියෙන්නේ. මේ පාඩමේ මුල් කොටසේදී ඒ ගැන හොඳට සාකච්ඡා කරලා තියෙනවා, පැහැදිලිව සාකච්ඡා කරලා තියෙනවා. කොහොම හරි මේ ආර්ය සහ අනාර්ය කියන දෙපිරිස අතර ගැටුමක් ඇති වුණා. ඒ ගැටුම් निराකරණය කිරීම සඳහා නීති අනපනත් නිර්මාණය කිරීමට සහ ඒවා ක්‍රියාවට නැංවීම සඳහා නීති අනපනත් ක්‍රියාවට නැංවීම සඳහා මේ පිරිස ක්‍රියා කරන්නට යෙදුණා. ශාස්ත්‍රීය කියන පිරිස රාජ්‍ය තාන්ත්‍රිකමය කටයුතු වලට සම්බන්ධ වෙච්ච පිරිසක්. එහෙනම් අපි ප්‍රශ්නේ බලමු. ප්‍රශ්නේ කියන්නේ ශාස්ත්‍රීය වර්ණයට හිමි ස්වධර්ම කෙටියෙන් විස්තර කරන්න. ශාස්ත්‍රීය වර්ණයට හිමි ස්වධර්ම මනුස්මෘතියේ සාකච්ඡා කරලා තියෙන බව මේ පාඩමෙන් සඳහන් කරලා තියෙනවා. මනුස්මෘතිය අනුව ප්‍රජාපාලනය, දන් දීම, යාග කිරීම, කාමයේහි නොඇලීම කියන කරුණු ටික තමයි ශාස්ත්‍රීය වර්ණයට අයිති වෙන්නේ. මනුස්මෘතිය කියන එක වර්ණ හතරේම කාර්යභාරය, එහෙම නැත්නම් තමන්ගේ වර්ණය තුලින් ක්‍රියා කළ යුතු ආකාරය දැක්වෙන අවස්ථාවක් තමයි
මනුස්මෘතිය තුල තියෙන්නේ. මනුස්මෘතිය තුල තියෙන්නේ ඒ විදිහේ එක එක වර්ණයට බ්‍රාහ්මණ, ශාස්ත්‍රීය, වෛශ්‍ය, ශුද්‍ර කියන වර්ණ හතරටම අයිති කාර්යභාරයන් විස්තර කරලා තියෙන තැන. එතකොට මනුස්මෘතිය සඳහන් වෙනවා ප්‍රජාපාලනය, දන් දීම, යාග කිරීම, යාග කාමෙහි නොඇලීම කියන කාරණාවන්. ඊට පස්සේ විස්තර කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් ප්‍රජාපාලනය අපිට කියන්නේ මනුස්මෘතියට අනුව ශාස්ත්‍රීය වර්ණයට අයිති වෙන ස්වධර්ම පිළිබඳව කෙටි විස්තර කිරීමක්, පැහැදිලි කිරීමක් කරන්නට කියලා. එහෙනම් මේ කරුණු හතර ගැන අපිට පැහැදිලි කරන්නට පුළුවන් ප්‍රජාපාලනය. පළවෙනි එක පාඩමේදී කතා කරලා තියෙනවා නීති අනපනත් පැනවීම, ඒවා ක්‍රියාවට නැංවීම, නීති අනපනත් ඉක්මවන අයට දඬුවම් දීම, රාජ්‍ය සේවය. මේ වගේ කටයුතු තමයි පාලන කටයුතු යටතේ ස්වධර්මයේ පාලනය කිරීම හා සම්බන්ධ ස්වධර්මයේ යටතේ කතා කරන්නට තියෙන. ඊළඟට සමාජයේ ඉහළම පන්ති දෙක උනේ බ්‍රාහ්මණ සහ ශාස්ත්‍රීය කියලා ඒ විදිහට විස්තර කරගෙන යනවා. අපිට මේ අවස්ථාවේදී මේ ගැන විස්තර කරන්නට පුළුවන්. කොහොමද දන් දීම? දන් දීම කියද්දී බ්‍රාහ්මණික වර්ණය සම්බන්ධ කරගෙන, බ්‍රාහ්මණීන් සම්බන්ධ කරගෙන දන් දෙන්නට ඕන. ඒ වගේම යාග හෝම පවත්වන්නට ඕන. අසමේධ, පුරුෂමේධ ආදී යාග පැවැත්වීම සඳහා අවශ්‍ය සම්පත්, අවශ්‍ය දේවල් සම්පාදනය කරලා දෙන්නට ඕන. ඒ වගේම විවිධාකාරයෙන් විශාල යාග පවත්වන්නට ඕන. කොසල් රජතුමා විශාල යාගයක් කරන්නට සතුන් දහස් ගණනක් එකතු කරගෙන සූදානම් වෙච්ච වෙලාවේදී මල්ලිකා දේවිය ඒක වළක්වපු අවස්ථාවක් ගැන සඳහන් වෙනවා. ඒ වගේ යාග කිරීම, යාග කරවීම, බ්‍රාහ්මණීන් ලවා යාග කරවීමේ කටයුතු විවිධ යාග සිද්ධ කරලා තියෙනවා. කාමයෙහි නොයලී කටයුතු කිරීම. කාමයෙහි යලී කටයුතු කරන්නට ගියොත් එහෙම රජ කෙනෙක් විසින්, පාලකයෙක් විසින් එතනදී සිද්ධ වෙන්නේ විශාල විනාශයක්. පාලන කටයුතු දිගටම පවත්වාගෙන යන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. පාලන කටයුතු දිගටම පවත්වාගෙන යන්නට, නිවැරදිව පවත්වාගෙන යන්නට මොකද කරන්නට තියෙන්නේ? කාමයෙහි නොයලී ධාර්මික පාලකයෙක් විදිහට කටයුතු කරන්නට ඕන කියලා බුදුදහමේ සාකච්ඡා කරන්නේ. මෙතනදී අපිට කතා කරන්නට තියෙන්නේ කාමුක අදහස් වලින් යුක්ත වෙච්ච කෙනෙක් බවට පත් වෙන්නේ නැතිව, අන්තගාමී තත්ත්වයට පත් වෙන්නේ නැතිව රටවැසියාගේ යහපත සලකාගෙන කටයුතු කළ යුතුයි කියන මේ කරුණු හතර ගැන යම්කිසි කෙටි හැඳින්වීමක්, පැහැදිලි කිරීමක් තමයි අපිට කරන්නට තියෙන්නේ. පළවෙනියටම අපි මේ වගේ ප්‍රශ්නයකදී මනුස්මෘතියේ සඳහන් වෙන ශාස්ත්‍රීය වර්ණයට අයිති ස්වධර්ම ටික මොනවද කියලා දැනගෙන ඉන්නට ඕන. ඒ ටික දැනගෙන ඒ ගැන යම්කිසි පැහැදිලි කිරීමක්, මේ කරුණු හතරම සම්බන්ධ කරගෙන එකටම විස්තරයක් ලියන්නටත් පුළුවන්. එහෙම නැත්නම් ප්‍රජාපාලනය ගැන වෙනම, දන් දීම ගැන වෙනම, යාග කිරීම ගැන වෙනම, කාමෙහි නොඇලීම කියන කාරණේ ගැන වෙනම ඒ විදිහට ලියන්නට පුළුවන්. අපි බලමු ප්‍රශ්නයක්. ශාස්ත්‍රීය වර්ණයට හිමි ස්වධර්ම කෙටියෙන් විස්තර කරන්නට කියලා කියන්නේ. කෙටියෙන් ඒ ගැන විස්තර කරන්නට දෙන්නේ. ස්වධර්ම ටික නම් කරන්නට ඕන. නම් කරලා ඒ ගැන කෙටියෙන් විස්තර කිරීමක් කරන්නට තියෙනවා. කරන්නට පුළුවන්. ඊළඟට 4 වෙනි ප්‍රශ්නේ චතුර් ආශ්‍රම ධර්ම බ්‍රාහ්මණ ආගමේ අධිකාරියට වඩා, චතුර් ආශ්‍රම ධර්ම බ්‍රාහ්මණ ආගමේ අධිකාරියට වඩා සැලසුම් සහගත ජීවිතයක අවශ්‍යතාවය කියා දෙන්නට යොදාගත් ඉගැන්වීමකි විචාරයට ලක් කරන්න. අපි ගොඩක් වෙලාවට කතා කරන්නේ චතුර් ආශ්‍රම ධර්ම කියලා කියන්නේ බ්‍රහ්මචාරී, ගෘහස්ත, වානප්‍රස්ත, සන්න්‍යාසී කියන ආශ්‍රම ධර්ම. අපි කතා කරන්නේ බ්‍රාහ්මණික අධිකාරියක් ගොඩනගා ගැනීමට යොදාගත්ත දෙයක් විදිහට. පුද්ගලයාගේ ස්වාධීනත්වය කියන එක නැති වෙන්නට හේතු වෙච්ච කාරණාවක් කියන එක. බ්‍රහ්මචාරී අවධිය, ඒ වගේම ගෘහස්ත අවධිය, සන්න්‍යාසී වානප්‍රස්ත අවධිය, සන්න්‍යාසී අවධිය කියන අවධි 4 අපි නැවත වතාවක් ඒ කොටසට අවධානය යොමු කරමු. ඒ කොටස තුල තියෙනවා
මේ හා සම්බන්ධව කතා කරලා ආශ්‍රම ධර්ම චතුර් ආශ්‍රම ධර්ම යටතේ කතා කරලා තියෙන තොරතුරු ඇසුරින් අපිට මේක සාකච්ඡා කරන්නට පුළුවන් ආශ්‍රම ධර්ම යටතේ. චතුර් ආශ්‍රම ධර්ම චතුර් ආශ්‍රම ධර්ම කියන කොටසෙත් බලන්න බ්‍රහ්මචාරී අවධිය. මෙතනදී බ්‍රහ්මචාරී අවධිය ඊළඟට ගෘහස්ත අවධිය සංන්‍යාස වනප්‍රස්ථ අවධිය සහ සංන්‍යාසී අවධිය කියන අවධීන් වල කළ යුතු කාර්යභාරය කළ යුතු දේවල් දක්වලා තියෙනවා. අන්න ඒවා ගැන දැනුමක් ඒ ගැන වැටහීමක් අපිට තියෙන්නට වෙනවා. ඒ වැටහීම තිබ්බට පස්සේ මේ ගැන විචාරශීලී අදහසක් ඉදිරිපත් කිරීමේ හැකියාව අපිට තියෙනවා. එතකොට මොකක්ද බ්‍රහ්මචාරී අවධියේ කියලා තියෙන්නේ? බ්‍රහ්මචාරී අවධියේදී උගන්වනවා තමන්ගේ උරුමයට අනුව අධ්‍යාපනයේ ලැබීමේ කටයුතු වලට නිරත වීම. අධ්‍යාපනික කටයුතු වලට නිරත වීම මෙතනදී සාකච්ඡා කරනවා. එහෙනම් තක්ෂිලාව වගේ විශාල අධ්‍යාපනික ආයතන වලට සම්බන්ධ වෙලා ඒ විදිහට අධ්‍යාපනයේ ලැබීම සඳහා ක්‍රියා කරපු අවස්ථාවක් තමයි බ්‍රහ්මචාරී අවධිය. වංශවත් කියලා සලකපු පන්තිවලට අයිති දරුවෝ සමහරවරු ආචාර්යවරු සමීපයටම ගිහිල්ලා හෝ පෞද්ගලිකව තමන්ගේ රාජමාලිගාවට හෝ එහෙම කැඳවාගෙන ඇවිල්ලා අධ්‍යාපනය ලබා දුන්නු බවක් දකින්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එතකොට එතනදී බ්‍රාහ්මණික දරුවන් ඒ වගේම ශාස්ත්‍රීය වංශයේ දරුවන් ඊළඟට සිටුවරුන්ගේ දරුවන් අධ්‍යාපනයේ ලැබීම බ්‍රහ්මචාරී අවධිය තුළ අධ්‍යාපනයක් ලැබීම වැදගත් වෙන කාරණාවක්. ඒක ආශ්‍රම ධර්මයක් විදිහට බ්‍රාහ්මණික අධිකාරිය පිහිටුවා ගන්නට ඇති කරගත් දෙයක් නෙවෙයි. බ්‍රාහ්මණ වර්ණයත් ශාස්ත්‍රීය වර්ණයත් වෛශ්‍ය වර්ණයත් කියන වර්ණ තුනේම අයට යම්කිසි අධ්‍යාපනයක් ලැබීමට මේ බ්‍රහ්මචාරී අවධිය තුළ අවස්ථාව ලබා දීලා තියෙනවා. එහෙමනම් අපිට ඒ අධ්‍යාපනයේ ලැබීම කියන කාරණාවත් එක්ක සාකච්ඡා කරන්නට පුළුවන්. ඒක හොඳ දෙයක් විදිහට. අධ්‍යාපනයේ ලැබීම බ්‍රාහ්මණික වර්ණය තුලින් හෝ එහෙම නැත්නම් වෙනත් වර්ණයක් තුලින් හෝ වෙනත් ආගමික ඉගැන්වීමක් තුලින් කොයි ආකාරයෙන් හෝ යහපත් දේවල් ඉගෙන ගන්න එක හොඳ දේවල් ඉගෙන ගන්න එක අනුමත කරන්නට පුළුවන්කම තියෙනවා. වර්ණ ධර්ම වලට අනුව ඊළඟ අවධිය විදිහට සැලකෙන්නේ පොතේම සඳහන් වෙනවා ගෘහස්ත අවධිය. සාමාන්‍ය විවාහ බන්ධනයට පත් වෙලා ගෘහස්ත ජීවිතයක් දරුවන් නිර්මාණය කරගනිමින් කටයුතු කළ යුතු අවධියක් විදිහට තමයි මේ අවධිය සඳහන් වෙන්නේ. එහෙත් ගෘහස්තයා දිවි ඇතිතෙක් එසේ විසිය යුතු නොවේ. මේක අන්තගාමී ප්‍රතිපත්තියක් බවට පත් වෙන්නේ අනිවාර්යෙන්ම ගෘහස්ත අවධියේ ගත කරද්දී ඒ ගත කළ යුතු ක්‍රමවේදයක් ගැන කියලා දෙනවා. ඉන් පස්සේ මේ වයස ඉක්මවලා ගියාට පස්සේ ඒ ගෘහ බන්ධනයෙන් ගිහි ජීවිතයෙන් ඈත් වෙන්නට ඕන කියන ඉගැන්වීමක් උගන්වනවා. එතකොට ගිහි ජීවිතයක් සාර්ථකව ලෞකික වශයෙන් ලබන ගිහි ජීවිතයක් තුළ දරුමල්ලන් නිර්මාණය කරගනිමින් සාර්ථක වූ ගිහි ජීවිතයක් ඇති කරගන්නට ඕන උපදෙස් රාශියක් ගෘහස්ත අවධිය කියන ආශ්‍රම ධර්ම යටතේ කතා කරලා තියෙනවා. ඒක අපිට ඒ විදිහට කතා කරන්නට පුළුවන්. බුදුදහමට අනුව මේක ප්‍රතික්ෂේප වෙන විදිහ, පුද්ගලයාගේ ස්වාධීනත්වය කියන එක නැති වෙලා යන විදිහ ගැන අපිට විචාරශීලීව කතා කරන්නට පුළුවන්. මේ වගේ ප්‍රශ්නයකදී අපිට කතා කරන්නට වෙන්නේ චතුර් ආශ්‍රම ධර්ම බ්‍රාහ්මණ ආගමේ අධිකාරියට වඩා සැලසුම් සහගත ජීවිතයක අවශ්‍යතාවය කියා දෙන්නට යොදාගත් ඉගැන්වීමකි විචාරයට ලක් කරන්න කියන ප්‍රශ්නය.
ඒ වගේ ප්‍රශ්නයකදී අපිට කියන්නට තියෙන්නේ බ්‍රහ්මචාරී අවධිය අධ්‍යාපනිකමය කටයුතු වලට සම්බන්ධ වෙමින් අධ්‍යාපනය සාර්ථක කරගන්නට ක්‍රියා කරපු අවධියක් විදිහට. ඊළඟට ගෘහස්ත අවධිය සාර්ථක ගිහි ජීවිතයක් ගොඩනගාගෙන ක්‍රියා කරපු සාර්ථක අඹුසැමි සම්බන්ධතාවයක් පවත්වා ගනිමින් ක්‍රියා කරන්නට දරුවන් නිර්මාණය කරමින් ක්‍රියා කරන්නට යෙදෙන අවධියක් විදිහට අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. ඊළඟ අවධිය විදිහට වානප්‍රස්ථ අවධිය. වනගත වීමේ අවධිය. මේ අවධීන් සම්බන්ධව කතා කරනකොට වනගතව කෙලෙස් තැවීමට එක්තරා තවුස් ජීවිතයක් ගත කරමින් ක්‍රියා කරන කාල සීමාවක්. යම්කිසි විදිහක තමන්ගේ ගෘහ ජීවිතයේ ගිහි ජීවිතයේ ගත කරපු ජීවිතය සැහැල්ලුවට පත් කරගෙන ආධ්‍යාත්මිකමය වශයෙන් යහපත් තත්ත්වයකට පත්වෙන්නට තමන්ගේ තවුස් ජීවිතය තාපස චර්යාවන් වල යෙදමින් ක්‍රියා කරමින් ආගමික වශයෙන් ආධ්‍යාත්මිකත්වයට එහෙම නැත්නම් හිතේ යම්කිසි විදිහේ හෝ සැනසීමක් අපේක්ෂා කරමින් ආගමික අංශයකට යොමු වෙන අවස්ථාවක් තමයි වානප්‍රස්ථ කියන අවස්ථාව විදිහට දැක්වෙන්නේ. ඊළඟට සන්න්‍යාසී අවධිය මේ කාලය තුලදී සන්න්‍යාසී අවධිය විදිහට සංචාරක ජීවිතයක් තමන් අවබෝධ කරගත තමන් තනිවම හුදකලාව වනගතව ඉන්නකොට අවබෝධ කරගත්ත යම්කිසි වැටහීමක්. එහෙම නැත්නම් ගිහි ජීවිතයන් ගත කරමින් අධ්‍යාපනය ලැබපු කාලේ ඉඳලා ලබාගත් අත්දැකීම් ඇසුරින් සමාජයට යම්කිසි පණිවිඩයක් ලබා දෙන්නට එහෙම නැත්නම් තවත් පිරිසක් වෙනුවෙන් යමක් ලබා දෙන්නට ක්‍රියා කිරීමේ ස්වභාවයක් තමයි සන්න්‍යාසී අවධිය තුළ අපිට මේ ප්‍රශ්නෙට අනුව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. එහෙම ගත්තොත් ඒ විදිහේ පිළිතුරක් අපිට ගොඩනගන්නට පුළුවන් බ්‍රාහ්මනික ආධිපත්‍ය අධිකාරිය ගොඩනැගීමට වඩා යම්කිසි විදිහේ සැලසුම් සහගත ජීවිතයකට පුද්ගලයාව යොමු කිරීමට චතුරාශ්‍රම ධර්ම හේතු වෙලා තියෙනවා කියලා අපිට ඒ විදිහට සාකච්ඡා කරන්නට පුළුවන්කම හැකියාව තියෙනවා. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නය දෙවනි ප්‍රශ්නය පළවෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ. බ්‍රාහ්මණ සමාජය තුල කාන්තාවට හිමි තැන හිමි නොවුණු බව සනාථ කිරීමට කරුණු 4ක් පෙන්වා දෙන්න. බ්‍රාහ්මණික ඉගැන්වීම තුළ සමාජය පීඩාවට පත් කරලා තිබුණු පීඩාවට පත් වෙලා හිටපු පිරිසක් තමයි කාන්තාව කියලා කියන්නේ. එහෙනම් බ්‍රාහ්මණික ඉගැන්වීම තුළ කාන්තාවට ඒ විදිහේ පීඩාවක් ඇති වෙලා තිබුණු බව අපිට සාකච්ඡා කරන්නට පුළුවන් අවස්ථා කිහිපයක් යටතේ. ඒ අවස්ථා කිහිපය යටතේදී සාකච්ඡා කරනකොට ඔබට පැහැදිලි වේවි බ්‍රාහ්මණයා විසින් කාන්තාව කොයිතරම් දුරට පීඩාවට පත් කරලා තිබිලා තියෙනවද කියලා. එක අවස්ථාවක් බ්‍රාහ්මණ සමාජය තුළ කාන්තාවට හිමි තැන හිමි නොකර කටයුතු කළා කියන්නට උදාහරණ අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. එකක් විදිහට මම සඳහන් කරන්නම්. අධ්‍යාපනික කටයුතු වල නියැලීමට කාන්තාවට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ වගේම තමයි කිසිම අධ්‍යාපනයක් ලබලා නැහැ කියන චෝදනාව ද්වංගුල පඤ්ඤා වගේ ඉගැන්වීම් වලින් බ්‍රාහ්මණයා විසින් කාන්තාවට අත් කරලා තිබුණු ඉරණම ඉගෙන ගන්නට අවස්ථාවක් දීලා තිබුණේ නැහැ. ඒ වගේම බ්‍රාහ්මණික සමාජයේ තුලින් ද්වංගුල පඤ්ඤා කියන අවස්ථාව දෑඟුල් නොවන කියන අදහසින් ක්‍රියා කරලා තියෙනවා. එහෙනම් අධ්‍යාපනික වශයෙන් කාන්තාවට තැනක් ලැබිලා තිබුණේ නැහැ කියන එක කාරණාවක්. සනාථ කිරීමට කරුණු 4ක් පෙන්වන්නට කියලා කියන්නේ. ද්වංගුල පඤ්ඤා වගේ යෙදීම් ඒ තුලින් අපිට පැහැදිලි වෙනවා. ඊළඟට ගැබ්බර කාන්තාවන් පුත්‍රයන් ලැබීම සඳහා ආගමික සංස්කාරවල යෙදීම. පුත්‍රයන් ලැබීම සඳහා දරුවන් ලැබීම සඳහා නෙවෙයි.
ආගමික සංස්කාර කියන එක යටතේදී සංස්කාර පහක් කතා කරලා තියෙනවා. ආගමික සංස්කාර පහක්. ඒ ආගමික සංස්කාර පහෙන් එකක් පුතෙක් ලැබීම සඳහා කරන ආගමික සංස්කාර. පුතෙක් ලැබීම සඳහා කරන ආගමික සංස්කාර කියලා කියන්නේ ඒ තුලින් බලාපොරොත්තු වෙලා තියෙන්නේ පුතෙක් දියණියක්ව ලැබීම අභාග්‍යයක් විදිහට සලකලා තියෙනවා. එතකොට ඒ ආගමික සංස්කාරවල එහෙම නැත්නම් ආගමික වත්පිළිවෙත් සමුදායක් තමයි ආගමික සංස්කාර කියන්නේ. ඒ ආගමික සංස්කාරවල යෙදিলা පුතෙක් බලාපොරොත්තු වෙලා තියෙනවා, පුතෙක්ව ප්‍රාර්ථනා කරලා තියෙනවා. දියණියක් දුවෙක් ලැබීම අභාග්‍ය සම්පන්න අවස්ථාවක් විදිහට තිබුණා. එහෙනම් සාමාන්‍ය මවක් එහෙම නැත්නම් කාන්තාවක් ජීව විද්‍යාත්මකව බිහි කරන්නේ පිරිමි දරුවෙක්ද ගැහැණු දරුවෙක්ද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා. එහෙනම් කොහොමද බ්‍රාහ්මණික ඉගැන්වීමට අනුව හැම කාන්තාවක්ම පුතණුවරුව විතරක් පුතුන් පමණක් පිරිමි දරුවන් විතරක් බිහි කරන්නේ? එහෙම බිහි කරන්නට බෑ. රජවරු පවා කොසල් රජතුමා ඒ වගේ අපහසුතාවයකට පත්වෙච්ච අවස්ථාවක් ගැන සඳහන් වෙලා තියෙනවා. අපි බෞද්ධ ඉගැන්වීම ගැන සඳහන් වෙනකොට කතා කරනකොට ඒ ගැන කතා කරමු. එහෙනම් දෙවැනි කාරණේ තමයි බ්‍රාහ්මණ සමාජය තුල කාන්තාවට හිමිතැන අහිමි කරපු එක් අවස්ථාවක්. පිරිමි දරුවන් උසස් කොට පිරිමි දරුවන් වැදීම බිහි කිරීම උසස් කොට සැලකීම සහ ගැහැණු දරුවන් බිහි කිරීම පහත් කොට සැලකීම තවත් කාරණයක්. ඊළඟට අපි බලමු තවත් කාරණාවක් මොකක්ද කියලා. මේ විදිහේ විස්තර ඔබ දක්වන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ දක්වන්නට ඕන කරුණු වශයෙන් පමණයි. ඊළඟ කාරණය අපි කතා කරොත් ස්වාධීනත්වය කියන එක අහිමි කරලා තියෙනවා. බාල කාලේ පියා යටතේ, ඒ වගේම යෞවන කාලයේදී ස්වාමියා යටතේ, ඊළඟට මව හෝ ස්වාමියා මිය ගියොත් නැවතත් මව යටතේ ගත කරන්නට ඕන කියලා ඒ ස්වාධීනත්වය කියන එක නැති කරලා තිබුණා. බාල්යේ පිතුර්වසේත් තිෂ්ඨේත් ප්‍රාණිග්‍රාහස්ය යෞවනේ පුත්‍රාණං වර්තරී ප්‍රේතේ නබජේත් ස්ත්‍රී ස්වතන්ත්‍රතාම් කියන ඉගැන්වීම් වලින් කියනවා ස්ත්‍රියට ස්වාධීනව කටයුතු කරන්නට බැහැ කියලා. ඊළඟට අවුදුම්බර බවම් පුස්පං ශ්වේත වර්ණශ්ච කාකයෝ ආදී ඉගැන්වීම් වලින් කියලා තියෙනවා හැම වෙලාවකම ස්ත්‍රිය කියලා කියන්නේ විශ්වාසවන්ත තැනැත්තියක් නෙවෙයි කියලා. විශ්වාස කටයුතු තැනැත්තියක් නෙවෙයි. විශ්වාස කරන්න බැරි තැනැත්තියක්, චපල තැනැත්තියක්, දුර්වල තැනැත්තියක් විදිහට බ්‍රාහ්මණයා විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එහෙනම් කාන්තාව ඒ විදිහට සියලු අංශයන්ගෙන් අධ්‍යාපනික අතින් පීඩාවට පත් කරලා තිබුණා. ඊළඟට සමාජීය අතින් පීඩාවට පත් කරලා තිබුණා. අපි කතා කරපු කාරණාවන් බැලුවොත් ස්වාධීනත්වය නැති කරලා තිබුණා. ඒ වගේ කරුණු 4ක් අපිට මෙතනදී ලියන්නට පුළුවන්. ඊළඟට බලමු බුදු සමය තුල කාන්තාවට නිසි තැන ලබා දුන් බවට සාධක 4ක් ඉදිරිපත් කරන්නට කියලා කියන්නේ 11 වෙනි පාඩම සහ 19 වෙනි පාඩමේදී වැදගත් වෙන කාරණාවන් ගොඩක් සාකච්ඡා වෙනවා. වැදගත් වෙන කරුණු අපිට බැලුවොත් එහෙම 11 වෙනි පාඩම විදිහට සඳහන් වෙන්නේ මෙහෙණි සස්න පිහිටුවීම කියන එක. මෙහෙණි සස්න පිහිටුවීම. අඩුම තරමින් ආගමික කාර්යයක්වත් කරන්නට අවස්ථාවක් බ්‍රාහ්මණික සමාජයේ ලබා දීලා තිබුණේ නැහැ. ඊළඟට අනිකුත් ආගමික දේවල් වලට අධ්‍යාපනික අංශවලට එහෙම යොමු වෙන්නට ස්ත්‍රිය උසස් තැනකට පත් කරන්නට ක්‍රියා කරලා තිබුණේ නැහැ. ඒ වගේ සමාජයක් තුල පැවිදිකම ඒ කියන්නේ ආගමික අංශේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසෙන් එක් අංශයක් සම්පූර්ණ කාන්තා නියෝජනයකුත් එක්ක ආරම්භ කිරීම ඉතා වැදගත් වෙන අවස්ථාවක්. එහෙනම් පළවෙනි එක කාරණයක් තමයි කාන්තාවන්ට පැවිද්ද ලබා දීම. බුදු සමය තුල කාන්තාවට නිසි තැන ලබා දුන් බවට සාධක 4ක් ඉදිරිපත් කිරීමේදී භික්ෂුණීන් වහන්සේලා ඇති කිරීම, භික්ෂුණී ශාසනය පිහිටුවීම, එහෙම නැත්නම් කාන්තාවන්ට පැවිද්ද ලබා දීම කියන එක ගැන
සාකච්ඡා කරලා තියෙනවා 11 වෙනි පාඩමේදී. ඊළඟට කාන්තාවට තැනක් ලබා දීම සම්බන්ධව මේ කොටසේදී තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. මේ පාඩම්වලදී තමයි සාකච්ඡා කරලා තියෙන්නේ. ඊළඟට 19 වෙනි පාඩම භික්ෂුණී ශාසනය. භික්ෂුණී ශාසනය කියලා තමයි පටුනේ තියෙන්නේ. හැබැයි පාඩම තියෙන්නේ භික්ෂුණී සමාජය කියලා. භික්ෂුණී සමාජය කියන එක යටතේ අපිට කතා කරන්නට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. භික්ෂුණී සමාජය තුළ එක එක තනතුරුලාභී තත්වයට පත්වෙච්ච, උතුම් තත්වයට පත්වෙච්ච, පරමාදර්ශී චරිත බවට පත්වෙච්ච ඥානවන්ත, ප්‍රඥාවන්ත, ඒ වගේම විනය අතින් ගත්තොත් හික්මීමෙන් යුක්ත විශාල භික්ෂුණීන් පිරිසක් බිහි වෙලා තියෙනවා. එහෙනම් භික්ෂුණීන් වහන්සේලාට තනතුරු පිරිනැමීම, පැවිදි කිරීම, ඊළඟට තනතුරු පිරිනැමීම, ඒ වගේම අපිට තව කතා කරන්නට පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම සඳහන් කරලා තියෙනවා ස්ත්‍රීන් එහෙම නැත්නම් කාන්තාවන් පවා ඉතා වැදගත් වෙන තත්වයට පත් වුණා කියලා. ඒ වගේම තමයි දෙමව්පියන් මහා බ්‍රහ්මයාගේ ඉගැන්වීමට අනුව කටයුතු කරන බ්‍රාහ්මණීන් විසින් ආගමික සංස්කාර යටතේ පුතෙක් ලැබීමට ආගමික සංස්කාර කරන්නට ඒ වගේ යොමු කිරීමක් කරද්දී බුදුරජාණන් වහන්සේ බ්‍රහ්මාති මාතා පිතරෝ, අම්මලා තාත්තලා බවට පත්වීම මහා බ්‍රහ්ම කියන තත්වයට පත්වෙන්නට පුළුවන් තත්වයට පත් වුණා කියලා. ඒ වගේ මාතෘත්වයේ පීතෘත්වයේ අගය කිරීම එක අවස්ථාවක්, මවක් විදිහට පියෙක් විදිහට අගය කිරීම. ඊළඟට තවත් කාරණාවක් තමයි අඹු සැමියන් විදිහට අඹු කාන්තාවක් විසින් එහෙම නැත්නම් බිරිඳක් විසින් ස්වාමියාට, ස්වාමියෙක් විසින් බිරිඳට ඉටු කළ යුතු යුතුයකම් මොනවද කියලා ඉතා පැහැදිලිව සිංහලෝවාද සූත්‍රයේ දක්වලා තියෙනවා. ඒ අවස්ථාව එතකොට කාන්තාව විසින් පුරුෂයාට පමණක් ඉටු කළ යුතු දේවල් ගැන නෙවෙයි කියන්නේ. ඒක හා සමාන වූ යුතුයකම් වගකීම් ඒ පාර්ශවයට ගැලපෙන විදිහට දක්වලා තියෙනවා. බුදුදහමේ කාන්තාවට නිසි තැනක් ලබා දුන්නු අවස්ථාවක් විදිහට යුතුයකම් වගකීම් ස්වාමි භාර්යා දෙපාර්ශවයටම එක හා සමාන වූ යුතුයකම් වගකීම් පැවරීම කියන එක අපිට කතා කරන්නට පුළුවන් කාරණාවක් විදිහට. එහෙනම් ඔබට කාරණා 4ක් මං හිතන්නේ අපි සාකච්ඡා කළා. ඒ කාරණාවන් 4 දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම චතු සංවාස කියන සූත්‍රය වැදගත් වෙනවා. චතු සංවාස කියන සූත්‍රයේදී කියනවා දුර්වලතාවයෙන් යුක්ත, පිරිසිදු භාවයෙන් යුක්ත නැති පිරිමි පාර්ශවයේ සහ කාන්තා පාර්ශවයේ කියන දෙපැත්තම බුදුරජාණන් වහන්සේ අවධානයට යොමු කරලා තියෙනවා. දේවෝ දේවියා සද්දින් සංවසති. දෙවියෙක් සමග වසනවා. ඊට පස්සේ දේවෝ චවාය සද්දින් සංවසති. දෙවියෙක් සමග මල ස්ත්‍රියක් වාසය කරනවා. දේවියා චවාය සද්දින් සංවසති. දෙවගණක් සමග මලමිනිහෙක් වාසය කරනවා. චවාය සද්දින් සංවසති. මලමිනිහෙක් සමග මල ස්ත්‍රියක් කටයුතු කරනවා. ඒ වගේ ඉගැන්වීම. එහෙනම් පිරිමි කියන පුරුෂ කියන තත්වයට පත්වෙච්ච පමණින් උතුම් වූ යුග ජීවිතයක් ගත කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. පුද්ගලයාගේ පිරිසිදු භාවය, සත්පුරුෂත්වය ඒ දේවලුත් බලපානවා. එහෙනම් බුදුදහම තුළ ස්වාමියෙක් විදිහට සත්පුරුෂ වෙන්නට ඕන, ස්ත්‍රියක් විදිහට, බිරිඳක් විදිහට සත්පුරුෂ විදිහට ජීවත් වෙන්නට ඕන කියන කාරණයක් අවධානයට යොමු කරලා තියෙනවා. ඒ වගේ කරුණු කාරණාවන් අපිට සාකච්ඡා කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට භික්ෂුණී සමාජය තුළ කාන්තාව ලැබූ සැනසීම තෙරණි චරිත දෙකක් ඇසුරින් සාකච්ඡා කරන්න. තෙරණි චරිත දෙකක් ඇසුරින් සාකච්ඡා කරන්නට කියලා කියන්නේ මේ සම්බන්ධයෙන් සඳහන් වෙන පාඩම, තෙරණින් වහන්සේලා සම්බන්ධයෙන් සඳහන් වෙන පාඩම මොකක්ද කියලා අපි බලමු. මෙහෙණි සසන පිහිටුවීම තෙරණි ශාසනයේ භික්ෂුණී සමාජය කියන එක තමයි 19 වෙනි පාඩම. භික්ෂුණී ශාසනය කියන කොටස යටතේ සාකච්ඡා කරලා තියෙනවා. භික්ෂුණී ශාසනය ගැන අපි බලමු. පාඩම
භික්ෂුණීන් වහන්සේලා කිහිප දෙනෙක් සම්බන්ධයෙන්ම මේ පාඩමේදී සාකච්ඡා කරලා තියෙනවා. පොත ළඟපාත තියෙනවා නම් ඒ කොටසට අවධානය යොමු කරන්න. ඔව් භික්ෂුණී සමාජය. පළවෙනියටම ප්‍රජාපති ගෝතමී තෙරණිය ගැන සාකච්ඡා කරනවා. ප්‍රජාපති ගෝතමී තෙරණිය ගැන ඊළඟට සාකච්ඡා කරලා තියෙනවා බද්දකච්චායනා තෙරණිය ගැන. ඊළඟට කේමා තෙරණිය ගැන සාකච්ඡා වෙනවා. උප්පලවන්නා තෙරණිය ගැන සාකච්ඡා වෙනවා. ධම්මදින්නා තෙරණිය ගැන සාකච්ඡා වෙනවා. අම්බපාලී තෙරණිය ගැන, පටාචාරා තෙරණිය, මේ කියන තෙරණින් වහන්සේලා සම්බන්ධයෙන් 19 වෙනි පාඩමේදී ඊටමත් හොඳින් තොරතුරු සාකච්ඡා කරලා තියෙනවා. මේ අතරින් අපිට පුළුවන්කම තියෙනවා ලකුණු 6ක ප්‍රශ්නයක්. එහෙනම් භික්ෂුණී සමාජය තුල කාන්තාව ලැබූ සැනසීම තෙරණි චරිත දෙකක් ඇසුරින් සාකච්ඡා කරන්නට කියලා කියන්නේ. එක තෙරණි චරිතයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලකුණු ලැබෙනවා 3ක්. ඊළඟ තෙරණි චරිතය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලැබෙනවා ලකුණු 3ක්. ඒ විදිහට තමයි ලකුණු ලැබෙන්නේ. 13 වෙනි පාඩමට අදාළව අපි ඒ සාකච්ඡාව සිද්ධ කරමු. 13 වෙනි පාඩම. මේ තියෙන්නේ 13 වෙනි පාඩම. 13 වෙනි පාඩමෙත් 19 වෙනි පාඩම හරි. අපි බලමු ඒ පාඩමේ තියෙන්නේ මොනවද කියලා. පළවෙනියටම අපි බලමු ඒ චරිත වලින් ප්‍රජාපති ගෝතමී තෙරණිය. ප්‍රජාපති ගෝතමී තෙරණිය කියන ප්‍රජාපති ගෝතමී තෙරණිය සම්බන්ධ සඳහන් වෙන තේරගාථාවේ සඳහන් වෙනවා ඒ තෙරණින් වහන්සේ කොයි විදිහටද ක්‍රියා කරන්නට යෙදුනේ කියලා. පූර්ණ වශයෙන්ම බුදුරජාණන් වහන්සේගේ ගෞරවය හිමි වෙච්ච ගෞරවය ලබාගත් කෙනෙක් තමයි ප්‍රජාපති ගෝතමී තෙරණිය කියලා කියන්නේ. පැවිද්ද කාන්තා පැවිද්ද ලබා ගනිද්දී පළවෙනියටම පැවිදි භාවය ලබා ගන්නට හැකියාව ලැබුණේ මේ ප්‍රජාපති ගෝතමී තෙරණියට. ප්‍රජාපති ගෝතමී තෙරණිය තමයි චිර රාත්‍රඥ භික්ෂුණීන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයට පත්වෙච්ච තෙරණින් වහන්සේ බවට පත් වුණේ. එතකොට ඒ වගේ තොරතුරු අපිට කතා කරන්නට පුළුවන්. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ එතුමියගේ පිටුපසින් ගමන් කරනවා. පිරිනිවන් පාන්නට ආසන්න වෙනකොට ප්‍රජාපති තෙරණිය පැමිණෙනවා බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට. බුදුරජාණන් වහන්සේ විහාරස්ථානයේ දොරටුව ගාවට පසු ගමන් කරනවා. කාන්තාවකගේ පිටුපසින් ගමන් කරන එකම අවස්ථාව බවට පත් වෙලා තිබුණේ එතුමිය වෙනුවෙන් පසු ගමන් කිරීම. ඒ කියන්නේ කාන්තාවක් විදිහට සහ කාන්තාවක් නිසා නෙවෙයි උතුම් වූ මවක් විදිහට තමන්ගේ මෞතුමිය කලුරිය කළාට පස්සේ තමන්ව හදා වඩාගත්ත රැක බලාගත්ත මෞතුමියට සුළු මවට කරන ගෞරවයක් විදිහට තමයි ඒ විදිහට බුදුරජාණන් වහන්සේ ක්‍රියා කළා තියෙන්නේ. ගෞරවයන් සියල්ලක්ම ලබාගත්ත චරිතයක් තමයි ප්‍රජාපති තෙරණිය කියලා කියන්නේ. ඒ වගේම බොහෝ තොරතුරු සාකච්ඡා කරලා තියෙනවා. ඊළඟට බද්දකච්චායනා කුමරියගේ තොරතුරු යසෝදරා දේවිය බවට පත් වෙන්නේ බද්දකච්චායනා කියන තෙරණිය. මේ තෙරණින් වහන්සේ සම්බන්ධයෙන් තොරතුරු තියෙනවා. ඒ වගේම කේමා තෙරණින් වහන්සේ, උප්පලවන්නා තෙරණින් වහන්සේ කියන මේ තෙරණින් වහන්සේලා දෙනමක් ගැන අපිට විස්තරයක් ලියන්නට පුළුවන්. ඔබට කැමති තෙරණින් වහන්සේලා දෙනමක් සම්බන්ධයෙන් මේ වගේ ප්‍රශ්නයකදී පිළිතුරු ලබා දෙන්නට පුළුවන්, පිළිතුරු ලියන්නට පුළුවන්. අවශ්‍ය වෙන්නේ නැහැ භික්ෂුණීන් වහන්සේලා 3 නමක් 4 නමක් ගැන සාකච්ඡා කරන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. එක භික්ෂුණීන් වහන්සේ නමක් පිළිබඳව සාකච්ඡා කරලා ඊළඟට තවත් භික්ෂුණීන් වහන්සේ නමක් පිළිබඳව වෙනම ඔබට පුළුවන් කේමා තෙරණින් වහන්සේ, එහෙම නැත්නම් උප්පලවන්නා තෙරණින් වහන්සේ කියලා දාලා ඒ සම්බන්ධයෙන් පිළිතුරු ඉදිරිපත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඊළඟට නූතන සමාජයේහි කාන්තා හිංසනය පිටු දැකීමෙහිලා ගත හැකි ක්‍රියාමාර්ග බෞද්ධ ඉගැන්වීම් ඇසුරින් පැහැදිලි කරන්න.
කාන්තා හිංසනයේ පිටු දැකීමට අපි දැන් මේ කතා කරපු තොරතුරුත් එක්ක බුදුදහමේ ඉගැන්වෙන තොරතුරුත් එක්ක කොහොමද කාන්තා හිංසනයේ පිටු දැකීම සඳහා බුදුදහමින් ලබා ගන්න පුළුවන් දේවල් මොනවද? කාන්තා හිංසනයේ පිටු දැකීම සඳහා අපිට විශේෂයෙන්ම යොදා ගන්නට පුළුවන් එක කාරණාවක් තමයි සිඟාලෝවාද සූත්‍රයේ තියෙන අබුසැමි යුතුයකම්. කාන්තාව විසින් බිරිඳ විසින් ස්වාමියාටත් ස්වාමියා විසින් බිරිඳටත් ඉටු කළ යුතු යුතුයකම් සම්බන්ධයෙන් දැක්වෙන අවස්ථාව වැදගත් වෙනවා ගොඩක්ම. ඒ අවස්ථාව තුළ සාකච්ඡා කරන තොරතුරු අපිට ගොඩක් වැදගත් වේවි. අපි බලමු ඒ කාරණාවන් මොනවද කියලා. ස්වාමි දියණිය විසින් ස්වාමියාටත් ස්වාමියා විසින් ස්වාමි දියණියටත් ඉටු කළ යුතු යුතුයකම් කියන තොරතුරු ටික අපිට වැදගත් වෙයි. ඊළඟට තවත් කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීමට අනුව ස්වාමියා සහ බිරිඳ අතර සම ආකාර වූ ශ්‍රද්ධාවක්, සම ශ්‍රද්ධා, සම සීල, සම ත්‍යාග, සම ප්‍රඥා, සමාන ආකාරයේ සීලයක්, සමාන ආකාරයේ සමාධියක්, ඒ කියන්නේ චිත්ත දමනයක්, ඒ වගේම සීල සමාධි ප්‍රඥාව අවබෝධයක් වැටහීමක් කියන එක තියෙන්නට ඕනේ. එහෙම නැති වෙනකොට මොකද වෙන්නේ? සමහර අය සමහර ස්වාමියෙක් වෙන්නට සිල්වතෙක් වෙන්නට පුළුවන්. සමහර විට කාන්තාව සිල්වත් නැති වෙන්නට පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී ගැටලු නිර්මාණය වෙනවා. එහෙනම් අපිට බුදුදහමත් එක්ක සාකච්ඡා කරන්නට පුළුවන් හොඳ සාකච්ඡාවක් තමයි නූතන සමාජයේ කාන්තා හිංසනයේ පිටු දැකීම සඳහා නිවැරදි විදිහේ සුදුසු විදිහේ විවාහක ජීවිත ගත කරන පිරිස් ඇති කිරීම. විවාහය අවස්ථාවේදී යම් යම් හදිසි තීරණ මත සිද්ධ වෙච්ච ආවාහ විවාහ කටයුතු නිසා බොහෝ දෙනෙක් පීඩාවට පත් වෙලා තියෙනවා. එහෙනම් බුදුදහමේ නකුල පිතු නකුල මාතා කියන පරමාදර්ශී චරිත දෙක ඇසුරින් සාකච්ඡා කරලා තියෙනවා අනිවාර්යයෙන්ම ඇති කරගත යුතු ගුණධර්ම මොනවද කියලා. සීල, සමාධි, ප්‍රඥා, සම ශ්‍රද්ධා, සමාකාරයේ ශ්‍රද්ධාවක් ආගමික මේ වශයෙන් කටයුතු කරන්නට යද්දී සම ආකාරයේ ශ්‍රද්ධාවක් නැති වෙනකොට එතනදී ගැටලු නිර්මාණය වෙලා තියෙනවා. ඒ වගේ කරුණු අපිට කාන්තා හිංසනයේ පිටු දකින්න අපිට කතා කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි අපිට තවත් තොරතුරු සාකච්ඡා කළොත් කාන්තාවට ස්වාමියා විසින් ගරු කළ යුතුයි. සප්ත අපරිහානීය ධර්ම තුලත් සාකච්ඡා කරලා තියෙනවා. රාජ්‍ය තාන්ත්‍රික මේ වශයෙන් කාන්තාවන්ව ආරක්ෂා කර ගැනීම සඳහා කුල කාන්තාවන් රැක ගැනීම සඳහා කටයුතු කළ යුතුයි කියලා. සප්ත අපරිහානීය ධර්මවල එකක් තමයි කාන්තාවන් කුල කාන්තාවන් රැක ගැනීම සඳහා ක්‍රියා කළ යුතුයි කියන එක. ඒ වගේ තොරතුරු ඇසුරෙන් අපිට නූතන සමාජයේ කාන්තා හිංසනයේ පිටු දැකීමට බුදුදහම තුලින් ගන්නට පුළුවන්, ලබා ගන්නට පුළුවන් දේවල් මොනවද කියලා විස්තරයක් කරලා තොරතුරු ඉදිරිපත් කරන්නට පුළුවන්. අපි ඉදිරි ප්‍රශ්න පත්‍රවලදී තවත් තොරතුරු සාකච්ඡා කරමු. ඊළඟට තුන්වෙනි ප්‍රශ්නේ බුද්ධ කාලීන ಭಾರತೀಯ ශ්‍රමණ සම්ප්‍රදායේ නියෝජනය කළ නිකාන්ත සාධුවරයන් හඳුන්වන දෙආකාරය හා එසේ හැඳින්වීමට හේතු පෙන්වා දෙන්න. බුද්ධ කාලීන ಭಾರತೀಯ ශ්‍රමණ සම්ප්‍රදායේ නියෝජනය කළ නිකාන්ත සාධුවරයන් හඳුන්වන දෙආකාරය. බුද්ධ කාලීන ಭಾರತೀಯ ශ්‍රමණ සම්ප්‍රදාය නියෝජනය කරපු නිකාන්ත සාධුවරයෝ නිකාන්ත කියන සාධුවරයෝ ආකාර දෙකයි. ශ්වේතාම්බර දිගම්බර. මේ ගැන සාකච්ඡා වෙන බුද්ධ කාලීන ಭಾರತೀಯ ශ්‍රමණ සම්ප්‍රදාය නියෝජනය කරපු ශ්‍රමණ සම්ප්‍රදායේ තොරතුරු ගැන සාකච්ඡා කරලා තියෙනවා පළවෙනි කොටසේදී. පළවෙනි කොටසේ බුද්ධ කාලීන ಭಾರತೀಯ ආගමික හා දාර්ශනික පසුබිම කියන මාතෘකාව යටතේ තමයි මේ සම්බන්ධයෙන් තොරතුරු අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. බුද්ධ කාලීන ಭಾರತೀಯ ආගමික හා දාර්ශනික පසුබිම. බුද්ධ කාලීන ආගමික දාර්ශනික පසුබිම කියන
පාඩම යටතේ 4 වෙනි පාඩම. එතනදී මේ නිගණ්ඨ නාථ පුත්තතුමා ගැන, ඒ වගේම නිගණ්ඨ පිරිස් ගැන, නිගණ්ඨ පිරිස් අනුගමනය කරපු විවිධ ව්‍රත සමාදාන ආදී සම්බන්ධයෙන් බොහෝ දුරට සාකච්ඡා කරලා තියෙනවා. ආගමික කණ්ඩායම් මොනවද කියලා සාකච්ඡා කරලා තියෙනවා. ඒකින් අපෙන් අහන්නේ නිගණ්ඨ කියන පිරිස සම්බන්ධයෙන් තියෙන විශේෂිත තොරතුරු. නිගණ්ඨ නාථ පුත්තතුමා ගැනත් කතා කරනවා. ඒ වගේම මේ පාඩමේදී නිගණ්ඨ ඉගැන්වීම, නිගණ්ඨ ධර්මයේ තුල ඉගැන්වෙන දේවල් සාකච්ඡා කරලා තියෙනවා. මේ පාඩමේදී අපි බලමු මේ මොනවද තොරතුරු කියලා. නිගණ්ඨ නාථ පුත්තතුමා, නිගණ්ඨ නාථ පුත්ත. ඊළඟට තියෙන නිගණ්ඨ නාථ පුත්තතුමාගේ චතුයාම සංවරය කියන එක, ඒකත් අපි බලමු. ඒ වගේම 19 වෙනි පිටුවේ දාර්ශනික ආගමික පසුබිම කියන එක යටතේ මේ ශ්‍රමණ කණ්ඩායමක් විදිහට, ශ්‍රමණ පිරිසක් විදිහට නිගණ්ඨයෝ කියලා මාතෘකාවක් තියෙනවා. නිගණ්ඨයෝ කියලා මාතෘකාවක්. අන්නේ නිගණ්ඨයෝ කියන මාතෘකාව යටතේ පරිබ්‍රාජකයෝ, ඊළඟට අචේලකයෝ ගැන කතා කරලා තියෙනවා. ඊළඟට ආජීවකයෝ ගැන කතා කරලා තියෙනවා. මේ කොටසේ ජටිලයෝ ගැන කතා කරන්නේ. ඊළඟට නිගණ්ඨයෝ ගැන කතා කරනවා. ඒ කොටසේ දැක්වෙනවා පැහැදිලිවම මේ ප්‍රශ්නෙට අදාළ පිළිතුර. කොහොමද මොවුන් ශ්වේතාම්බරය දිගම්බර යැයි දෙයාකාර වූ බව පෙනේ. සුදුරෙදි හැඳි නිගණ්ඨයෝ ශ්වේතාම්බර නම් වූහ. නිර්වත්ව සිටි පිරිස දිගම්බර නම් වූහ. ශ්වේතාම්බර දිගම්බර කියලා හැඳින්වුනේ එහෙනම් මොකක් නිසාද? සුදුරෙදි හැඳීමත් සුදු ඇඳුම් නොඇඳීමත් කියන අංශ දෙක නිසා. හරි, ඊළඟට ඊළඟ ප්‍රශ්නයටත් අපි අවධානය යොමු කරමු. ඊළඟ ප්‍රශ්නය තමයි නිගණ්ඨ සාධුවරයන් අත්තකිල මතානුයෝගයෙහි යෙදෙමින් අනුගමනය කළ විවිධ චර්යා අතුරින් 4ක් ලියා දක්වන්න. නිගණ්ඨ සාධුවරයන් අත්තකිල මතානුයෝගයෙහි යෙදමින් අනුගමනය කළ චර්යා 4ක් දක්වන්නට කියලා කියනවා. මේ පාඩමේම ඒ පිළිබඳව නිර්වත්ව සිටි පිරිසක් විදිහට සිරුරෙහි මඩ තවරා ගැනීම, දූවිලි වලින් සිරුර වැසී යාමට ඉඩ හැරීම, ආහාර නොගෙන සිටීම, රත් වූ ගල් උඩ නිදා ගැනීම, ඇනතියා නිදාගෙන සිටීම, මේ වගේ දේවල් නිගණ්ඨ පිරිස් විසින් සිද්ධ කරලා තියෙනවා. නිගණ්ඨයන් විසින් මේ වගේ දේවල් තමයි ආගමික චර්යාවන් විදිහට සිද්ධ කරලා තියෙන්නේ. ඒකෙන් 4ක් නම් කරන්නට කියලායි කියන්නේ. අපි 4ක් නම් කිරීම ප්‍රමාණවත්. නිගණ්ඨ සාධුවරයන් අත්තිකිල මතානුයෝගයෙහි යෙදෙමින් අනුගමනය කළ විවිධ චර්යා අතුරින් 4ක් ලියා දක්වන්නට කියලා. නිගණ්ඨ සාධුවරයන් විසින් අත්තිකිල මතානුයෝගයෙහි යෙදමින් අනුගමනය කළ විවිධ චර්යා අතුරින් 4ක් කියලා. එතකොට චතුයාම සංවරය ගැන නෙවෙයි මෙතනදී අහන්නේ. ඊළඟ ප්‍රශ්නේ බලන්න. නිගණ්ඨ නාථ පුත්ත ශාස්ත්‍රතුමාගේ චතුයාම සංවර සීලය ලියා දක්වා කේවලත්වයේ නම් විමුක්ති සුවය ලැබීමට එම ඉගැන්වීම් හේතු වන අයුරු පෙන්වා දෙන්න. චතුයාම සංවරය මුලින්ම සඳහන් වෙන්නේ. චතුයාම සංවරයේ නිගණ්ඨ නාථ පුත්තතුමාගේ චතුයාම සංවරය ගැන සඳහන් වුණේ නිගණ්ඨ නාථ පුත්තතුමා ගැන සඳහන් වෙච්ච තැන. නිගණ්ඨ නාථ සත් ශාස්ත්‍රූවරු අතරින් එක ශාස්ත්‍රූවරයෙක් විදිහට සඳහන් වෙච්ච තැන තියෙනවා. ඔව්, චතුයාම සංවර සීලය. සියලු සිහිල්දිය පාවිච්චි කිරීමෙන් වැළකීම, සබ්බවාරි වාරිතෝ, සියලු සංවරයෙන් යුක්ත වූ වීම, සබ්බවාරි යුතෝ, ඊළඟට සියලු වැළකිය යුතු පවින් වැළකුණේ වේ කියන එක, සබ්බවාරි දුතෝ, සියලු පව්කම් විඳ නිම වූ යුක්තියෙන් යුක්ත වූයේ වෙයි, සබ්බවාරි පුටෝ.
ඔය කියන හතර තමයි චතුයාම සංවරය. මොකක්ද අහන්නේ? නැවත වතාවක් බලමු. නිගණ්ඨනාථපුත්ත ශාස්තෘතුමාගේ චතුයාම සංවර සීලය ලියා දක්වා කේවලත්වය නම් විමුක්ති සුවේ ලැබීමට එම ඉගැන්වීම් හේතු වන අයුරු පෙන්වා දෙන්න. ඉස්සෙල්ලාම අපි ලියන්නට ඕන මේ චතුයාම සංවරය. චතුයාම සංවරයේ ලියලා ඊළඟට තමයි ඒ ගැන හැඳින්වීමක් කරන්නට තියෙන්නේ. ජෛන දහමෙහි ඉගැන්වෙන චතුයාම සංවරය ලියා දක්වන්න. මේ ප්‍රශ්නයක් තියෙන පරම අවිහිංසාවාදියෙක් වෙච්ච නිගණ්ඨනාථපුත්ත ජෛන ධර්මෙහි ප්‍රධාන ශාස්ත්‍රවරයා බවට පත් වුණා. දුෂ්කර ව්‍රත ඔය අපි සඳහන් කරපු චතුයාම සංවරය ආරක්ෂා කරලා කේවලත්වයට පත්වීම නම් වූ විමුක්ති සුවේ විඳ ගැනීමට උගන්වන මොහු බුද්ධ කාලයේ සත්‍ශාස්ත්‍රවරුන් අතර එක්කෙනෙක් කියලා සඳහන් කරනවා. ඒ වගේම තමයි සබ්බවාරි. අපි මේ හතර බලමු. මේ ගැන විස්තර කරලා ලියන්නට තියෙන්නේ. පෙර කරන ලද අකුසලයන් නැති කිරීමත් ඒ වගේම නැවත කර්මයන් සිදු නොවීම සඳහා ක්‍රියා කිරීමත් තමයි මේ තුලින් බලාපොරොත්තු වෙන්නේ. මොනවද? සියලු සිහිල් දිය පාවිච්චි කිරීමෙන් වැළකුණේ වේ. වතුර පෙරන්නේ නැතිව පාවිච්චි කරන්නේ නැහැ. ඇල් වතුර පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟට සියලු සංවරයෙන් යුක්ත වූජේ වේ. සියලු ආකාරයෙන් සංවර භාවයට පත් වෙනවා. පරම අවිහිංසාවාදී ගැන්වීම් වල සඳහන් වෙනවා සංවර භාවය කියන එක කොහොමද කියනවනම් ඒ වගේම මේ පිරිසිදු භාවයේ සඳහා පවින් වැළකීම සම්බන්ධව සඳහන් වෙනකොට ඒ අය පාර පිරිසිදු කරමින් අතුගාමින් තමයි ගියා කියලා කියන්නේ. ඒ වගේ අනුගමනය කරලා තියෙනවා ආගමික දේවල් ආගමික ක්‍රියාකලාපයන් අනුගමනය කරලා තියෙනවා කේවලත්වයට පත්වීම සඳහා සියලුම පව් වලින් වැළකීලා ඒ වගේම ඊළඟට සියලු පව්කම් විඳ නිමා කිරීම සඳහා අපි දැක්කා නිගණ්ඨනාථ පුත්ත ශාස්ත්‍රවරයාගේ නිගණ්ඨ පිරිස් විසින් මහා ගල්තලාවල නිදා ගැනීම වගේ ඒ වගේ ව්‍රත ඒ වගේ චර්යාවන් අනුගමනය කරලා තියෙනවා. මේ කියන හතර තුලින් ඇල්දියෙන් මිදිලා නැවත පව් සිදුවීමට ඉඩ නොදී ඒ වගේම පව් නොකර ඉඳලා කේවලත්වයට පත්වීම කෛවල්‍ය ඥානය පහළ කර ගැනීම තමයි නිගණ්ඨ පිරිස විසින් බලාපොරොත්තු වෙලා තියෙන්නේ. එහෙනම් අපිට මෙතන මේ වගේ ප්‍රශ්නයකදී කරන්නට තියෙන්නේ ඒ ප්‍රශ්නය සම්බන්ධයෙන් මූලිකව දැක්විය යුතු කරුණු ටික දක්වලා ඊට පස්සේ සාමාන්‍ය හැඳින්වීමක් සිදු කිරීම. කරුණු ටික දක්වනවාට ලකුණු 3ක් හැඳින්වීමක් කරනවාට ලකුණු 3ක් වගේ. එහෙම නැත්නම් හැඳින්වීමට ලකුණු 2යි කරුණු 4ට ලකුණු 4ක් විදිහට තමයි මේ වගේ ප්‍රශ්නයකදී ලැබෙන්නේ. ඊළඟට 4 වෙනි ප්‍රශ්නයත් බලමු. අපි ඊට පස්සේ සාකච්ඡාව නිමා කරමු. අත්තිකිලමතානුයෝගයේ නිර්වාණයට මඟ නොවේ යයි බැහැර කළ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ අනුගමනය කළ ධර්ම මාර්ගයේ කෙටියෙන් විස්තර කරන්න. අත්තිකිලමතානුයෝගයේ නිර්වාණයට මඟ නොවේ කියලා දේශනා කරමින් බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ විසින් අනුගමනය කරපු ක්‍රියාමාර්ගය ඉගැන්වීම මොකක්ද කියලා යහන්නේ. මධ්‍යම ප්‍රතිපදාව මෙදුම් පිළිවෙත අත්තිකිලමතානුයෝගයේ නෙවෙයි අනුගමනය කළේ. බුදුරජාණන් වහන්සේ මේ සම්බන්ධයෙන් දේශනා කරනවා පළවෙනි ධර්ම දේශනාවේදී අත්තිකිලමතානුයෝගය සහ කාමසුකල්ලිකානුයෝගය කියන දෙකම බැහැර කළ යුතුයි. මෙදුම් පිළිවෙතින් සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි කියන මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තුලින් තමන්ගේ ජීවිතය සකස් කරගන්නවා. ඒ වගේම මේ මෙදුම් පිළිවෙත තුල අනුගමනය ගමන් කරනවා. සීල සමාධි ප්‍රඥා කියන ශික්ෂාවට අනුව තමන්ගේ ජීවිතය ගත කරනවා. අත්තිකිලමතානුයෝගයේ නිර්වාණයට මඟ නොවේ යයි බැහැර කළ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ අනුගමනය කළ ධර්ම මාර්ගයේ කෙටියෙන් විස්තර කරන්නට කියලා කියන්නේ. මෙතනදී අපිට සඳහන් කරන්නට පුළුවන්කම තියෙනවා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එහෙම නැත්නම් මධ්‍යම ප්‍රතිපදාව තමයි අනුගමනය කළේ කියලා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ නම් වශයෙන් අපිට ලියන්නට පුළුවන්. ඒ වගේම එහෙම නැතිනම් සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා මාර්ගය තමයි උන්වහන්සේ විසින් අනුගමනය කළේ කියලා
පිළිතුරු ලියන්නට පුළුවන්කම තියෙනවා. එහෙමනම් අද දවසේ සාකච්ඡාව අපි එපමණයි සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ. අද හවස් කාලයේදී තවත් තොරතුරු රාශියක් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා රාත්‍රී 9ට. හෙට දවසේදීත් ඒ විදිහට දිගටම මේ කොටස් වලට සම්බන්ධ තොරතුරු අපි සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. දහම් පාසල් අවසාන සහතික පත්‍ර විභාගයේ සාර්ථකව සමත් වෙන්නට අපි මේ කරන සාකච්ඡාවන් ඔබට වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා. එහෙමනම් අද දවසේදී මේ සඳහා සහ සම්බන්ධ වෙච්ච ඔබ හැමදෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් පිරිවෙන දහම් පාසල අපේ සියලු සම්බන්ධතා ඒ වගේම අපගේ සමූහ සමගින් මේ සියලු සාකච්ඡාවන්කින් සමුගන්නවා තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.